හොඳයි. අපි දැන් මේ කතා කරන්නේ මොකද්ද? මේ මාතෘකාව ව්‍යාපාර පසුබිම. මං කිව්වා ව්‍යාපාර පසුබිම කොටස් දෙකක් තියෙනවා කියලා. පළවෙනි එක තමයි ව්‍යාපාර පිළිබඳ පදනම. දෙවෙනි එක ඇල්මැති පාර්ශවය. අපි මේව මතක් කරගෙන ඉස්සරහට යන්න ඕනේ. එතකොට තමයි අපේ අවබෝධය වැඩි වෙන්නේ. එහෙමනම් අපි දැන් මේ ව්‍යාපාර පසුබිමේ පසුබිම කියලා කියන්නේ මොකද්ද? ව්‍යාපාර මේ නිර්මාණය වුණු වටපිටාව. ඒක තමයි අපි මේ යටතේ අධ්‍යයනය කරන්න යන්නේ. බෑග්ග්‍රවුන්ඩ් එක. හරි? එතකොට මෙතන කියනවා ව්‍යාපාර විකාශනය කියලා. අපි ඒකට මෙහෙම කියමු. ඉංග්‍රීසියෙන් අපි කියනවා evolution. ඇයි අපි ඉවලූෂන් එකක් කියලා කියන්නේ? මොකක්ද ඒකේ තේරුම? පරිණාමය. විකාශනය කියන එකට තවත් වචනයක් තමයි පරිණාමය වෙනවා කියන එක. මොකක්ද ඒකේ තේරුම? පරිණාමය වෙනවා කියලා කියන්නේ දුවේ පුතේ මේක එක සැරේ හැදෙන දෙයක් නෙමෙයි. මම මෙහෙම අහන්නම්. ව්‍යාපාර කොහොමද හැදුනේ? මං ওই දුවගෙන් අහනවා. මට උත්තර දෙන්න බලන්න. උත්තරයක් දෙන්නේ නැහැ. මං අහනවා අර පුතාගෙන් අහනවා කොහොමද කවුද ව්‍යාපාර හොයාගත්තේ? අපි දන්නවා හදට ගියේ කවුද ඉස්සල්ලාම බල්බය හොයාගත්තේ කවුද? මම අහනවා දැන් ව්‍යාපාර කවුද හොයාගත්තේ කියලා. කවුරු හරි දන්නවද හොයාගත්තද? පිළිතුරක් නැහැ. මම දන්නෙත් නැහැ කවුද ව්‍යාපාර හොයාගත්තේ කියලා. ව්‍යාපාර මොකද උනේ? ව්‍යාපාර පරිණාමය වුණා. විකාශනය වෙලා තමයි ඇවිල්ලා තියෙන්නේ. අපිට සාධක හරියටම කියන්න බෑ මේක මෙන්න මේ අහවල් යුගයේ අහවල් කාලයේ තමයි මේ ව්‍යාපාර හැදුනේ කියලා. එහෙමනම් ඒක රසවත් අතීතයක්. අපි දැන් ඒ අතීතය ගැන පොඩි විමසීමක් කරමු. අපි දැන් දන්නවා අපි දැන් ව්‍යාපාරත් එක්ක ජීවත් වෙන ලෝකයක අපි ඉන්නේ. අපිට දැන් නැතුවම බෑ. ජීවිතයට බද්ධ වෙලා. අපිට ඒක පැයකවත් වැඩ කටයුතු කරගන්න බෑ මේ ව්‍යාපාර නැතුව. පුළුවන්ද කරගන්න? අපි දැන් කතා කරන්නේ පැය එකමාරක් අපි උදේ ඉස්සලම අවදි වෙච්ච ගමන් අපි කරන දේවල් ගැන. කාට හරි පුළුවන්ද මේවා නැතුව මේ භාණ්ඩ සේවාවක් නැතුව Tamanටම කරගන්න? ওই ටික ඔක්කොම තමන්ම සකස් කරගන්න වුණා නම් මොකක් වෙලා තියෙන්නේ? ඉස්කෝලේ යන්න පුළුවන් වෙයිද? මට ඔෆිස් එකට යන්න පුළුවන් වෙයිද? අපිට හිතා ගන්නත් බෑ. ව්‍යාපාර ඒ තරම් අපිට සම්බන්ධ සේවාවක්. එහෙනම් කොහොමද ව්‍යාපාර මේ ලෝකෙට මේ ආකාරයට පහළ වුනේ? බිස්නස් බෑග්ග්‍රවුන්ඩ් එකේදී අපි ඒ ගැන අනිවාර්යයෙන්ම හොයන්න ඕනේ. ඒ පිළිබඳ ප්‍රශ්න අපේ විභාගයට එනවා. ඒකන්ද මේ පිළිබඳ අපි යම් අවබෝධයක් අපේ තියෙන්න ඕනේ. දැන් මේ chart එකක් අපි පෙන්නලා තියෙනවා. හැබැයි දුවේ පුතේ පොඩ්ඩක් මතක තියාගන්න මේ වගේ chart එකක් ඕගොල්ලොන්ගේ පෙළපතේ ඇත්තටම දීලා නැහැ. මේක ඇත්තටම අපි ඕගොල්ලන්ට සකස් කරේ මේක අවබෝධයක් එක්ක මේ ව්‍යාපාර විකාශනය වෙච්ච මේ ක්‍රියාවලිය ගැන හොඳ අවබෝධයක් ලබා ගන්න තමයි අපි මේ විදිහට පෙන්ලා තින්නේ. හැබැයි මේකේ තියෙන මේ දේවල් ගැන ඉඟියක් ඕගොල්ලොන්ගේ පොතේ ඒ පළවෙනි පාඩම කියවනකොට ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම හම්බෙනවා මේ සංකල්ප ඒකේ සඳහන් වෙලා තියෙනවා. ඒ සංකල්ප අපි මතු කිරීමක් තමයි මේ වගේ chart එකකට අපි දාලා තියෙන්නේ. එහෙම කියලා අපි බලමු එහෙමනම් කොහොමද මේ ව්‍යාපාර මේ ලෝකෙට බිහි වෙන්නේ කියලා. හරි. දැන් යන්න මේකේ මේ කොටු සටහනේ පළවෙනි කොටුව. මේකේ අපිට හම්බෙනවා පළවෙනි දේ තමයි මොකද්ද? ස්වයංපෝෂිත. ඒකට තව වචනයක් දීලා තිනවා ඍජු නිෂ්පාදනය කියලා. ස්වයංපෝෂිත එහෙමත් නැත්නම් ඍජු නිෂ්පාදන අවධිය. දැන් මම අහනවා ප්‍රශ්නයක්. මොකද්ද ස්වයංපෝෂිත කියලා කියන්නේ? ඒක සිංහල භාෂාවේ වචනයක්.
ස්වයං පෝෂිත. ස්ව කියලා කියන්නේ තමාම. පෝෂිත කියලා කියන්නේ අපි හැදෙන එක. අපි හැදෙනවා කියන්නේ අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න එක. අන්න එහෙනම් අපි එහෙම කියනකොට ඔයගොල්ලන්ට තේරෙනවා ස්වයං පෝෂිත කියන්නේ මොකක්ද කියලා. ස්වයං පෝෂිත කවුද ඉන්නේ? ස්වයං පෝෂිත මිනිස්සු ඉන්නවද? කාට හරි කියන්න පුළුවන්. සරල ප්‍රශ්නයක් මම අහන්නේ. ස්වයං පෝෂිත මිනිස්සු ඉන්නවද? ස්වයං පෝෂිත මිනිස්සු අපිට හොයාගන්න බෑ. අර්ධ ස්වයං පෝෂිත අය නම් ටිකක් හොයාගන්න පුළුවන්. මොකද අපි දැන් අර හොඳ උදාහරණයක් දැක්කා. අර උදෑසන අවදි වෙනකොට අපි පාවිච්චි කරන හැමදේම බොහෝ දේ අපි තව කෙනෙක් මත යැපෙන දෙයක්. තව කෙනෙක් හදපු දෙයක් තමයි අපි පාවිච්චි කරේ. අම්මා කෑම ටික හදනවා. අම්මා කෑම ටික සකස් කරන්නේ කොහොමද? උදෑසන ආහාරය සකස් කරන්නේ කොහොමද? හාල් ටික කඩෙන් ගේනවා. තුන පහ ටික කඩෙන් ගේනවා. වතුර ටික එන්නේ ටැප් එකෙන්. සමහර ගෙවල් වල ලින්දක් තියෙනවා. ලින්ද තිබ්බට මෝටරයක් හයි කරලා මෝටරෙන් තමයි ආපහු ටැංකියට ගිහලා වතුර ටික එන්නේ. බලන්න අපි මොනතරම් යැපෙනවද කියලා අනෙක් දේවල් මත. අපි ළඟ තියෙන වතුර ටික පවා අපි අර ඉස්සර වගේ කලේ අරන් ගිහිල්ලා වතුර අරන් එන්නේ නැහැ. ටිකිරි ලියා කලෙත් අරන් ලින්දට ගියා. එහෙම දැන් නැහැ. දැන් ටිකිරි ලියාලා නැහැ. දැන් නාන්න යනකොට යන්නෙත් ලිඳෙන් ඇදගෙන නාන්න කවුරුත් කැමති නැහැ. කාට හරි පෙනෙයි කියලා. අර අපිට හොඳට නැත්තම් අර හුලන් ටිකක් වැදිලා ලස්සනට නාන්න පුළුවන් ලිඳෙන් වතුර ඇදගෙන. දැන් මොකද වෙලා තින්නේ පරපුර? ඒවට සූදානම් නැහැ. ඇයි අපේ ජීවිත අපි පුළුවන් තරම් සරල කරගෙනද තියෙන්නේ සංකීර්ණ කරගෙනද? ජීවිත සංකීර්ණ වෙලා පහසුවෙන් කරගන්න පුළුවන් දේවල් අපි මේ කාලෙත් එක්ක අපි ඊට වඩා සංකීර්ණ ක්‍රමවලට ලිදේ තියෙන වතුර ටික ගන්න මෝටරෙත් ඕන, කරන්ට් එකත් ඕන, බටත් ඕන සංකීර්ණ වෙලා. සංකීර්ණ කරගෙන තමයි අපි පහසුකම ඇති කරගෙන තියෙන්නේ. ස්වයං පෝෂිත නැහැ කවුරුත්. ස්වයං පෝෂිත අය ඉන්නේ කැලේ ඉන්න සත්තු විතරයි. අපේ ගෙවල් වල ඉන්න සත්තුන්ට ඒගොල්ලොත් ස්වයං පෝෂිත නැහැ. ඒගොල්ලෝ මීයෝ අල්ලගෙන කන්නේ නැහැ. පූසෙක් ඉන්නා නම් එයාටත් අපි මාළු ටික අපි කඩේට ගිහිල්ලා අරන් එනවා. අපි ඒ තරම් යැපෙනවා. අද ස්වයං පෝෂිත අය නැහැ. ඒ වුණාට දරුවනි පළවෙනි යුගයේ අපි කතා කරන්නේ ස්වයං පෝෂිත යුගයක්. අපි මේ කතා කරන්නේ ව්‍යාපාර විකාශනය වෙච්ච ආකාරය. අද දකින්න මේ தත්ත්වය දක්වා ව්‍යාපාර කොහොමද මේ විදිහට සකස් වෙලා එන්නේ කියන එක. මුල්ම යුගයේ ස්වයං පෝෂිත යුගයක් ගැන තමයි අපි කතා කරන්නේ. එතකොට මේ යුගයේ කොයි කාලෙද තිබ්බේ? අපේ අතීතයේ පිළිබඳ සාධක ගැන අපි හොයලා බලනකොට අපිට විවිධ යුග හම්බ වෙනවා. හරි? අපි බලමු මොනවද ඒවා කියලා. පොඩ්ඩක් අපි අවබෝධයක් ලබා ගමු. හරි? එතකොට අපි දන්නවා පුතේ දඩයම් යුගය. හරි. තව යුගයක් තියෙනවා ගල් යුගය. මේ විදිහට විවිධ යුග තිබ්බා. ඊට පස්සේ ගොවිතැන පටන් ගන්නවා. මේ විදිහට ඉස්සරහට යනවා. මිනිස්සු මුලින්ම වනාන්තරවල ජීවත් වෙනවා. ඒ කාලේ අර සතුන් දඩයම් කරගන්නවා වගේ මිනිස්සුත් කන්නේ බොන්නේ ගොඩක් වෙලාවට සතුන්ගේ මස් වගේ ඒ වගේ දඩයම් යුගයේ එහෙම තමයි අපි දන්නේ. ආයුධ සකස් කරගෙන ගලෙන් ගහලා හරි දුන්නෙන් ඉඳලා හරි අපි මස් මාංශ අනුභව කරනවා. ඊට පස්සේ මේ ගොවිතැනට ආවයින් පස්සේ තමයි දරුවනේ මිනිස්සු වගා කරගෙන දාන්නේ ආහාරයට ගන්න පුරුදු වෙන්නේ. ඒ විදිහට තමයි මිනිස්සු විකාශනය වෙන්නේ. හරි. අපිට දැන් තියෙන වැදගත්කම තමයි ස්වයං පෝෂිත යුගයක් තිබ්බද කියන එක. ඔව්. ස්වයං පෝෂිත යුගයක් අතීතයේ තිබිලා තියෙනවා. අපි මේ කතා කරන අතීතය ඉතාමත් දුරාතීතයක්. මේ අපේ ආච්චිලා සීයලා ඒගොල්ලොන්ගේ ආච්චිලා සීයලා එහෙම කතාවක් එහෙම කාලවකවානුවක් නෙමෙයි මම මේ කියන්නේ. අපි දැන් දන්නවා බුද්ධ වර්ෂ නම් 2000 ගණක් ගත වෙලා ක්‍රිස්තු වර්ෂ නම් ඒත් 2000 ගණක් ගිහිල්ලා.
වසර 2000කටත් දුරාතීතයේ සිදුවෙච්ච දේවල් තමයි අපි මේ කියන්නේ. එහෙමනම් මේ ව්‍යාපාර පරිණාමය වෙලා තියෙන්නේ වසර දහස් ගණනක වෙච්ච විපර්යාසයන් ඒ වගේ ප්‍රතිඵලයක් විදිහට. අපිට හරියටම සාක්ෂි නැහැ කාලවකවානුවක් ගැන කතා කරන්න. එහෙමනම් වැදගත් දේ තමයි මුල් යුගයේ මිනිස්සු ස්වයංපෝෂිත වුණා කියලා කියනවා. මොකද්ද ස්වයංපෝෂිත කියලා කියන්නේ? අපි මොකද වෙන්නේ? අපි මේ ලෝකෙට බිහි වුණායින් පස්සේ අපි මොකද්ද මේ කරන්නේ? අපි මැරෙනකල් ජීවත් වෙන්න ඕන. මරණය ලං වෙනකල් ජීවත් වෙන ක්‍රියාවලිය තමයි අපි මේ කරන්නේ. එහෙමනම් අපිට ජීවත් වෙන්න නම් අපිට තියෙනවා මූලිකම අවශ්‍යතාවයන්. මූලික අවශ්‍යතාවයන් තියෙනවා. මොනවද ඒ? මොනවද මූලිකම අවශ්‍යතාවයන්? අපිට කෑම ටිකක් ඕන. ඊට පස්සේ අපිට ඕන අපිට ගෙයක් ඕන. අපිට ඇඳුම් ඕන. මේවා නැතුව අපිට ජීවත් වෙන්න බෑ. එහෙමනම් මුල් යුගයේ ගත්තොත් එහෙම අපිට කියන්නේ මේ මිනිස්සුන්ට තිබ්බ අවශ්‍යතාවයන් ඉතාමත් සරල අවශ්‍යතාවයන්ලු තිබ්බේ. ආහාර ටික, ඇඳුම් පැළඳුම්, හිසට සෙවණක්. මිනිසාට ඔන්න ඔය ටික තමයි තිබ්බේ. මිනිස්සුන්ට කෑම ඕන, කන්න මොන හරි කෑම ටිකක් ඕන. හිසට සෙවණක් ඕන. ඊට පස්සේ මේකට ඇඳුමකුත් අවශ්‍යයි. ඇයි ඇඳුම අවශ්‍ය? සීතලෙන් බේරෙන්න, එහෙම නැත්නම් වැස්සෙන් තෙමෙනවට උණුසුම ආරක්ෂා කරගන්න, මැසි මදුරුවන් දෂ්ට කරන එකට. ඒ වගේ ඒ හන්ද තමයි අපිට මේ මූලික අවශ්‍යතාවය. එහෙමනම් මේ මුල් යුගයේදී මොකද්ද සිද්ධ වෙලා තියෙන්නේ? මිනිස්සු තමන්ට අවශ්‍ය දේ තමන් විසින්ම සපයාගෙන තියෙනවා. අන්න ඒක තමයි ස්වයංපෝෂිත කියලා කියන්නේ. ඊට පස්සේ තවත් කාලයක් මේ විදිහට යනවා ඉස්සරහට. එහෙම ගියයින් පස්සේ මොකද්ද වෙන්නේ? තව අවුරුදු 100 ගාණක් ගිහිල්ලා අපිට කාලවකවානුවක් හරියට කියන්න බෑ. තව යුගයකටපත් වෙනවා මිනිස්සු. මොකක්ද ඒකට කියන්නේ? බාටර්. බාටර් ක්‍රමය කියලා. හරියට කියන්න ඕන බාටා නෙමෙයි බාටර්. බාටර් යුගය. මේ යුගයෙන් මේ යුගයේ කොහොමද වෙනස් වෙන්නේ? අපි දැන් මෙතනදි කිව්වා තමන්ට අවශ්‍ය දේවල් තමන් විසින්ම සපයා ගන්නවා කියලා. එක්ක වනාන්තරයෙන්, එහෙම නැත්නම් ගොවි බිම් වලින් තමන්ට අවශ්‍ය දේ තමන්මයි, ආහාර ටික, ඇඳුම් ටික, වාසස්ථාන ඔක්කොම තමන්ම හදා ගන්නවා පරිසරයෙන් තියෙන දේවල් පාවිච්චි කරලා. තමාවට තියෙන දේවල් පාවිච්චි කරලා. ඒ කාර්ය ව්‍යාපාර තිබිලා නැහැ. වෙන කවුරුත් දෙන්න ඉඳලා නැහැ. සල්ලි තිබිලා නැහැ. තාම සල්ලි දැකලවත් නැහැ මේ මිනිස්සු. හැබැයි තව යුගයකට එනවා. ඒකට කියනවා බාටර් ක්‍රමය කියලා. ඇයි මෙහෙම වෙන්නේ? මේ තව යුගයකට ආවේ ඇයි ඒ? මිනිස්සු ටිකෙන් ටික දියුණු වෙන්න පටන් ගන්නවා. දියුණු වෙන්න පටන් ගන්නවා. මොකද මිනිසාට කුඩා මොලයක් ලැබිලා තියෙනවා. ඔහු හරි නිර්මාණශීලී. ඔහු නව නිර්මාණ හොයා ගන්නවා. නව තාක්ෂණය හොයා ගන්නවා. අපි දන්නවනේ අර ගල් දෙකක් එකතු කරලා ගින්දර හොයා ගන්නවා. ඊට පස්සේ මිනිස්සු ආයුධ හදා ගන්නවා යම් යම් දේවල් කරගන්න. මිනිසාගේ නිර්මාණශීලීත්වය දුවේ පුතේ වෙන කිසිවක් හන්ද නෙමෙයි. සතුන්ගෙන් මිනිසුන් වෙන් වෙන්නේ මෙන්න මේ නිර්මාණශීලී භාවය නිසා. එහෙම වෙලා ටිකෙන් ටික දියුණු වෙවි ඉස්සරහට යනකොට මෙන්න මේ වගේ යුගයකට එනවා. ඇයි අපි බාටර් යුගය කියලා කියන්නේ? මිනිසා දියුණු වෙනවා කියලා කියන්නේ දුවේ පුතේ මේ තියෙන මේ අවශ්‍යතා වැඩි වෙනවා. අවශ්‍යතා ටිකෙන් ටික වැඩි වෙන්න පටන් ගන්නවා. එහෙම වැඩි වෙනකොට මිනිස්සුන්ට පුංචි ගැටලුවක් එනවා. මොකද අපි කිව්වා මේ මුල් යුගයේදී Tamanට ඕන හැමදේම Taman විසින්ම සකස් කර ගන්නවා කියලා. හැබැයි එතෙන්දී අපිට තිබ්බේ අපි දැක්කේ මූලික අවශ්‍යතාවයන් තුනක්. ආහාර, ඇඳුම් පැළඳුම්, වාසස්ථාන.
තව අවශ්‍යතාවයන් 3ක් 4ක් එකතු වෙනකොට මොන වගේ දේවල්ද? මිනිස්සු තේරුම් ගන්නවා මේ ළමයිට උගන්වන්න ඕන කියලා, අධ්‍යාපනයක් දෙන්න ඕන කියලා. ඊට පස්සේ ආරක්ෂාවක් සලස ගන්න ඕන. වෛද්‍ය පහසුකම් තියෙන්න ඕන. ප්‍රවාහන පහසුකම් තියෙන්න ඕන. ඔන්න ওই විදිහට අවශ්‍යතාවයන් ටිකෙන් ටික වැඩි වෙන්න උනායින් පස්සේ එතකොට එක එක දේවලුත් වැඩි වෙනවනේ අපිට ඕන වෙන දේවල්. එතකොට පුළුවන් ද අපිට මේ තවදුරටත් අපිට පුළුවන් ද ස්වයංපෝෂිත ජීවන රටාවම ඉස්සරහට අරන් යන්න. අමාරුයි. අපිට එහෙම එකක් තමයි අපිට හැකියාවක් නැහැ. අනිත් එක අපිට කාලයක් නැහැ. අපිට මේ හැමදේම කරන්න ගියොත් එහෙම අපිට ඒක කරගන්න අමාරු වෙනවා. ඒකයි සිද්ධ වෙන්නේ. ඒකට මිනිස්සු හොයාගත්ත ක්‍රමය තමයි බාටර් ක්‍රමය. මොකද්ද බාටර් ක්‍රමය කියලා කියන්නේ? දුවේ පුතේ මිනිස්සුන්ට මොකක් හරි හැකියාවක් තියෙනවනේ. ලොවින් එකෙක් එක් දෙයකට සමත්ය. හරි? එහෙමනම් තමන්ගේ හැකියාව හඳුනාගෙන තමාට පුළුවන් හොඳින්ම කරන්න පුළුවන් කර්මාන්තය තෝරගෙන මිනිසා පෙළඹෙනවා ඒ දේ වැඩියෙන් කරන්න. කරන්නේ මොකද? තමන්ට ඕන ප්‍රමාණයක් නිෂ්පාදනය කරලා ඊට වඩා වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. එහෙමනම් ඒ වැඩි ප්‍රමාණයට අපි මොකද්ද කියන්නේ? අතිරික්තය. අතිරික්තය. හරි? වැඩි ප්‍රමාණයක් නිෂ්පාදනය කරගන්නවා. මේ විදිහට විවිධ පුද්ගලයෝ විවිධ දේවල්, විවිධ භාණ්ඩ, විවිධ සේවාවන්. මතක තියාගන්න අපිට ජීවත් වෙන්න භාණ්ඩ විතරක් නෙමෙයි ඕන, සේවාවනුත් ඕන. සේවාවනුත් අවශ්‍ය වෙනවා. සේවාවක් මොකද්ද කියන්න බෑ. කොණ්ඩේ වැවෙනකොට කොණ්ඩේ කපන්න ඕන. අපිට තනියෙන් කරගන්න අද අමාරු වෙන්නේ කොණ්ඩේ කපන එකනේ. ගොවිතැන් කරනකොට අපි හිතමු හරක් ඉන්නේ වෙන පුද්ගලයෙක් ගාව. කුඹුර හාන්න ඕන කවුද? ගොවිතැන කරන්න ගොවියා දන්නවා, නමුත් එයාට හරක් නැහැ. ඊට පස්සේ ඔහු කරන්නේ අර හරක් සේවාව, එයාගේ ඉන්න හරක් ටික පාවිච්චි කරලා කුඹුර අපි හාන්න කියලා කියනවා. සේවාවක්. භාණ්ඩ ඕන වෙනවා, සේවාවන් ඕන වෙනවා. විවිධ පුද්ගලයෝ විවිධ භාණ්ඩ, විවිධ සේවාවන් Tamanට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා නිෂ්පාදනය කරලා දැන් හැමෝ ගාවම අතිරික්තයක් තියෙනවා. දැන් අපි කිව්වා දැන් අපි හැමදේම කරන්නේ අපි කරන්නේ එක කාර්යයක් නැත්නම් දෙකක්. ඒ වුණාට අවශ්‍යතාව මේ පැත්තෙන් වැඩි වෙලා. අපි දැන් කිව්වා අවශ්‍යතාව වැඩි වෙනවා කියලා. හරි? එතකොට අපි දැන් හොයාගන්න ක්‍රමේ තමයි දැන් මේ එක් එක් පුද්ගලයෝ ගාව විවිධ භාණ්ඩ, විවිධ සේවාවන් වැඩි ප්‍රමාණ තියෙනවා. දැන් අපිට පහසුවෙන්ම පුළුවන් මේ අතිරික්ත භාණ්ඩ තවත් කෙනෙකුට දීලා ඔහු ළඟ තියෙන වෙනත් දෙයක් අපිට ලබා ගන්න. හුවමාරුවක් සිද්ධ වෙනවා. හුවමාරුවක්. හුවමාරු ක්‍රමයක්. එහෙනම් මේ බාටර් ක්‍රමය කියලා කියන්නේ භාණ්ඩවලට භාණ්ඩ, එහෙම නැත්නම් භාණ්ඩ හා සේවාවන් විවිධ පුද්ගලයන් අතර හුවමාරු කරගෙන තම තමන්ගේ විවිධ අවශ්‍යතාවයන් ඉෂ්ට කර ගැනීම. හොඳට මතක තියාගන්න. ඇයි හොඳට මතක තියාගන්න කියලා මම කියන්නේ? අපි මේ ඉගෙන ගන්නේ විභාගයට පිළිතුරු ලියන්න. මෙන්න ඔයගලන්ට විභාගයට හොඳට ප්‍රශ්න එන තැනක්. බාටර්. එහෙමනම් අපි මේක මතක තියාගන්න ඕන. බාටර් ක්‍රමය කියන්නේ මොකක්ද කියලා? ව්‍යාපාර විකාශනයේ තවත් වැදගත් සම්දිස්ථානයක්. තවත් නෙමෙයි පළවෙනි වැදගත් සම්දිස්ථානය කියලා කියන්න පුළුවන් මේ බාටර් ක්‍රමය සොයා ගැනීම. එහෙමනම් මං ආයෙත් ඔයගලන්ට කියලා දෙන්නම් මොකද්ද බාටර් ක්‍රමය කියලා කියන්නේ? විවිධ භාණ්ඩ හා සේවාවන් පුද්ගලයන් අතර හුවමාරු වීමේ ක්‍රමය. එසේ හුවමාරු කරගෙන තම තමන්ගේ විවිධ අවශ්‍යතාවයන් එකිනෙකා ඉෂ්ට කරගන්න ක්‍රමයට තමයි බාටර් ක්‍රමය කියලා කියන්නේ. හොඳට පැහැදිලිනේ? හුවමාරුවක් භාණ්ඩ හා සේවා අවශ්‍යතා තෘප්තිමත් කරගන්න. හොඳ ක්‍රමයක්. අර ස්වයංපෝෂිත ජීවන රටාවෙන් පොඩ්ඩක් වෙනස් වෙලා බාටර් ක්‍රමයට එනවා. එහෙනම් මේ බාටර් ක්‍රමය ඇයි වැදගත් සංකල්පයක්, වැදගත් සම්දිස්ථානයක් කියලා මම කියන්නේ? ව්‍යාපාර විකාශනයේ වැදගත් සම්දිස්ථානයකි බාටර් යුගය. ඇයි මෙන්න මෙතන තමයි දුවේ පුතේ
පළවෙනි සැරේට වෙළඳාමක ස්වරූපය නිර්මාණය වෙන්නේ. ව්‍යාපාරයක් කියලා කියන්නේ යම්කිසි ආර්ථික විදිහට ක්‍රියාත්මක වෙන දෙයක්. අපි ආර්ථික කියන එක අපි විග්‍රහ කරගත්තා. එහෙමනම් ඔන්න පළවෙනි සැරේට මේ මිනිස්සු අපේ ආදි කාලේ හිටපු මිනිස්සු මේ බාටර් යුගයට පිවිසීමත් එක්කම මිනිස්සුන්ට ප්‍රබෝධයක් ඇති වෙනවා. උද්‍යෝගයක් ඇති වෙනවා. භාණ්ඩ එහෙම නැත්නම් සේවාවන් වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරන්න. ඇයි ඒ? වැඩි වැඩියෙන් නිෂ්පාදනය කරොත් අපිට වැඩි වැඩියෙන් තව තව දේවල් අපිට ලබා ගන්න පුළුවන්. සම්පත් ලබා ගන්න පුළුවන්. මොනවද ඒ? වෙනත් අය හදන ඒ භාණ්ඩ එහෙම නැත්නම් සේවාවන් අපිට වැඩි වැඩියෙන් ලබා ගන්න පුළුවන්. අපි ආසයිනේ අපේ ධනය වැඩි කරගන්න නේ. එහෙනම් ධනවත් වෙන්න පළවෙනි සැරේට මිනිස්සුන්ට ආසාවක් ආරෝපණය වෙන්නේ මෙන්න මේ බාටර් යුගයත් එක්කම. බාටර් යුගය කියලා කියන්නේ පුද්ගලයන් අතර භාණ්ඩ හා සේවාවන් හුවමාරු කරගෙන එකිනෙකාගේ අවශ්‍යතාවයන් තෘප්තිමත් කර ගැනීම. මං ආයෙත් සැරයක් ඒක කිව්වා. හරි. හැබැයි දරුවනේ මේ බාටර් ක්‍රමේ යම් යම් ගැටලු තිබ්බා. මේක 100% හොඳ ක්‍රමයක් නෙමෙයි. අපි දැන් මේ පින්තූරේ බලමු. පැරණි චිත්‍රයක් මේ බාටර් ක්‍රමය නිර්මාණය කරන්න ඇඳපු චිත්‍රයක්. අපි මේක හොයාගෙන තියෙනවා. දැන් මේකේ අපිට පේනවා විවිධ පුද්ගලයන් අතර වෙනස් භාණ්ඩ හුවමාරු වෙනවා. මේ කාන්තාව ගා මාළු තියෙනවා. ඒ කාන්තාවට තව මොන හරි හාල් වගේ දෙයක් ඕන නිසා හාල් තියෙන කෙනෙක් ගාවට ගිහිල්ලා මාළු දීලා හාල් ලබා ගන්නවා. ඒ ආකාරයට මෙතන මොන හරි කෑමක් හදනවා. ඊට පස්සේ මේ පුද්ගලයා ගිහිල්ලා ඒ කෑම ලබා ගන්නවා තව මොන හරි දීලා. මේ දෙන්න අතරත් ගනුදෙනුවක් වෙනවා. මොකද්ද මේ භාණ්ඩ වලට භාණ්ඩ හුවමාරු වීමක්. ආයුධයක් දීලා කෑමක් මොන හරි ලබා ගන්නවා. ඉතින් දුවේ පුතේ මේ බාටර් ක්‍රමයේ මේකත් 100%ක් සාර්ථක ක්‍රමයක් නෙමෙයි. මේකේ යම් යම් ගැටලු තිබ්බා. කොහොමද මේ භාණ්ඩ හුවමාරු වෙන්නේ? දැන් අපි හිතමු මම හරකෙක් දීලා ඒ වෙනුවට හාල් ගන්නවා. එතකොට හරකගේ වටිනාකම මම කොහොමද හාල් වලින් තක්සේරු කරන්නේ? අන්න ඒ වගේ ගැටලු තිබ්බා. මිනිස්සු ඒ දවස්වල එකඟ වෙලා තමයි මේ දේවල් කරේ. උදාහරණයක් විදිහට කියනවා හරක් එක්ක සීසාන්න පුළුවන් අය කියනවා මං ඔයාට අවුරුද්ද පුරාවට ඔයාගේ කුඹුරේ සීසාන එක මගේ මේ සත්තු ටික දාලා මම කරලා දෙන්නම්. ඔයා මට ඒ වෙනුවට වී කුරුණි 20ක් දෙන්න. ඉතින් ඒක හුවමාරු වෙන අනුපාතය ඒ වගේ දේවල් ගැටලු. ගබඩා කරන එක ඒ වගේ බාටර් ක්‍රමේ ගොඩක් දුර්වලතාවයන් තිබ්බා. අපි ඒකන්ද එච්චර දුරට අපිට ඉගෙන ගන්න නෑ දුවේ පුතේ. අපිට තියෙන්නේ මේ බාටර් ක්‍රමය කියලා කියන්නේ භාණ්ඩ වලට භාණ්ඩ හුවමාරු කරගෙන විවිධ අවශ්‍යතාවයන් සම්පූර්ණ කර ගැනීම. අපි ඒ ටික විතරක් මතක තියාගමු. ඊට පස්සේ මොකද වෙන්නේ? අන්න කාටද කියන්න පුළුවන් ඊළඟ යුගය මොකක්ද කියලා? ඊළඟ සන්ධිස්ථානය මොකක්ද? මෙන්න මුදල් හොයා ගන්නවා. මං කියවනේ මිනිසා හරි කුඩා මොලයක් තිබ්බට එයා නිර්මාණශීලී කියලා. ඉතින් මෙතන මේ දැක්ක ගැටලුව මෙන්න ටික කාලයක් යනකොට වුන් විසඳා ගන්නවා. මොකද්ද? මුදල් කියලා දෙයක් හොයා ගන්නවා. මුදල් කියලා දෙයක් ලෝකෙට එනවා. එතකොට මේ මුදල් කියලා කියන්නේ මොකද්ද? හුවමාරු මාධ්‍යයක්. හුවමාරු මාධ්‍යයක්. මුදල්. ඊට පස්සේ මොකද වෙන්නේ? මිනිස්සුන්ට මුදල් දීලා භාණ්ඩ ගන්න පුළුවන්. අර බාටර් ක්‍රමේ තියෙන දුර්වලතාවයන් මගහැර ගන්න පුළුවන්. එහෙනම් මුදල් කිව්වෙන් පස්සේ ඒකත් මේ අද කාලේ අපි දකින කාසි හා නෝට්ටු නෙමෙයි ඒ කාලේ මුලින්ම තිබිලා තියෙන්නේ. මං හිතන්නේ මුලින්ම අර වටිනා දේවල් රත්තරන් රිදි අන්න ඒ වගේ දේවල් මුදල් වෙනුවට පාවිච්චි කරලා තිනවා. ඊට පස්සේ සත්ත්ව ඇට කැබිලි ඊට පස්සේ ලෝහ කැබිලි මේ වගේ මුදල් කියන එකත් ඒගොල්ලෝ කාලෙන් කාලයට ටිකක් දියුණු කරගෙන ගිහිල්ලා තියෙනවා. එහෙම වෙලා දැන් අද කාලේ ගත්තොත් එහෙම අපි භාවිතා කරන්නේ මොනවද?
කාසි හා නෝට්ටු. ඒක එතනින් එහාට ගිය මේකක් තියෙනවා. තව පොඩ්ඩකින් මම ඒ ගැන සාකච්ඡා කරන්න. ඊට පස්සේ මෙන්න මේ මුදල් සමග මේ ගනුදෙනු සිදුවෙන ව්‍යාපාර කටයුතු සිදුවෙන කාලයක් බිහි වෙනවා. එතකොට දැන් ඔන්න ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. මේ බාටර් ක්‍රමයෙන් පස්සේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙනවා. මිනිස්සු ව්‍යාපාරික ආකාරයෙන් තමයි මේ දේවල් කරන්නේ. ධනය රැස් කිරීමක් සිද්ධ වෙනවා. සමහර පුද්ගලයෝ. මෙහෙම ගිහිල්ලා මේක තවදුරටත් කාලාන්තරයක් තිස්සේ ටිකෙන් ටික විකාශනය වෙලා එනවා. ඒ කියන්නේ අපිට අහන්න ලැබෙන දේවල් තමයි කාර්මික විප්ලවය. කාර්මික විප්ලවය. ඒ කියන්නේ මිනිස්සු ගොවිගෙන් මේ කර්මාන්ත යුගයට පානගනවා. ඒ කියන්නේ මිනිස්සු තාක්ෂණය දියුණු කරගන්නවා. තාක්ෂණය දියුණු කරගත්තයින් පස්සේ අර මුල් කාලේ අත්හුරු ක්‍රමයට කරපු නිෂ්පාදන වලින් ටිකෙන් ටික මිදිලා මිනිස්සු යන්ත්‍ර සූත්‍ර හොයා ගන්නවා. යන්ත්‍ර සූත්‍ර. එතකොට ඒගොල්ලන්ට කාර්යක්ෂම විදිහට වැඩි ප්‍රමාණයක් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒගොල්ලෝ භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ යාන්ත්‍රික මෙවලම් නිර්මාණය කරගන්නවා. එහෙම ගිහිල්ලා සිදුවෙන කාලයට තමයි අපි කියන්නේ කාර්මික විප්ලවය කියලා. මහා පරිමාණ නිෂ්පාදන යුගයක් බිහි වෙනවා. ඒ අනුව සමහරලාට රටවල් අතර වෙළඳාම සිදුවෙන්න පටන් ගන්නවා. නැව් වගේ දේවල් හොයා ගන්නවා. ප්‍රවාහන ක්‍රම හොයා ගන්නවා. මේ වගේ මිනිස්සු සීග්‍රයෙන් අලුත් දේවල් හොයා ගන්න හදන හන්ද වෙළඳාම දියුණු වෙනවා සෑහෙන මට්ටමකට. සමහර මිනිස්සු මේ වෙළඳාම නිසා රටවල් පවා අල්ලා ගන්නවා. අපේ රටත් ඒ වගේ යටත් විත්‍යක් බවටපත් වුණේ මේ අපේ රටේ තියෙන සම්පත් හන්දා. ඒ ගැන අපි ඉතිහාසයේ බලනකොට අපි දන්නවා. වෙළඳාම එන්න දියුණු වෙනවා. ඉතින් මේ ආකාරයෙන් ගිහිල්ලා මොකක්ද අන්තිමට සිද්ධ වෙන්නේ? මේක තවදුරටත් විකාශනය වෙලා අන්තිමට අපි ප්‍රවිෂ්ට වෙන්නේ මෙන්න මේ යුගයට. මේක අපි කොහොමද පෙන්ලා තින්නේ? ඊ-කොමර්ස්, ඊ-බිස්නස්. මේ කවර යුගයක්ද මෙතනින් පෙන්වන්නේ? මේ මොන කාලෙද? දුවපතේ මේ මොන කාලයක්වත් නෙමෙයි. ඕගොල්ලොත් මමත් ජීවත් වෙන මේ අද කාලය තමයි මේ අන්තිමට පෙන්වන්නේ. අන්තිමට පෙන්වන්නේ අද කාලේ. එතකොට මේක කොටුවක් ඇතුලේ නෙමෙයි අපි පෙන්නලා තියෙන්නේ. මේක පෙන්නලා තියෙන්නේ නිකන් වලාකුලක් වගේ. ක්ලවුඩ් එකක් ඇතුලේ තමයි අපි පෙන්නලා තියෙන්නේ. ඊ-කොමර්ස්, ඊ-බිස්නස්. ඊ කියලා කියන්නේ මොකද්ද? ඊ කියලා කියන්නේ ඉලෙක්ට්‍රොනික්. කොමර්ස් කියලා කියන්නේ වාණිජ්‍ය, වෙළඳාම. අද අපි ඉන්න යුගයට අපි කියන්නේ ඉලෙක්ට්‍රොනික වෙළඳාම් යුගය. ඇයි එහෙම කියලා කියන්නේ? මොකද්ද සිද්ධ වුණ වෙනස? මේකට හේතුනේ අන් කිසිම දෙයක් නෙමෙයි දුවේ පුතේ. මෙන්න මේ දේවල්. තාක්ෂණය දියුණු වෙනවා. ප්‍රවාහනය, සංනිවේදනය, සංනිවේදනය කිව්වම මොකද්ද අපි ඒකේ තියෙන දියුණුව මොනවද හොයාගන්නේ? විවිධ සංනිවේදන ක්‍රම. ඒ කියන්නේ අන්තර්ජාලය, මේ වගේ විවිධ සංනිවේදන මෙවලම් මිනිස්සු හොයාගන්නවා. ඒතර තාක්ෂණය කියලා අපි මොනවද කියන්නේ? තාක්ෂණය කියලා කියන්නේ අපි මොන හරි දෙයක් කරන්න උපකාර කරගන්නා ක්‍රමවේදයක්. අපි මෙතන කතා කරන්නේ මේ භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය කිරීම. භාණ්ඩ හා සේවාවන් නිෂ්පාදනය කිරීම අපි කතා කරන්නේ. එතකොට
භාණ්ඩ නිෂ්පාදනය කරන්න අලුත් තාක්ෂණය භාවිතා කරනවා. අපිට හම්බෙනවා නැනෝ තාක්ෂණය, ඩිජිටල් තාක්ෂණය. අපි අහලා තියෙනවා යන්ත්‍ර සූත්‍ර ඩිජිටල් විදියට ක්‍රියාත්මක වෙනවා. මුද්‍රණ කර්මාන්තේ මේ වගේ දේවල් අපි ඉස්සරහදී මේවා තවදුරටත් කතා කරනවා. හරි. එහෙමනම් මෙන්න මේ විවිධ ආකාරයේ දේවල් මිනිස්සු හොයාගන්න හන්ද දියුණුව හන්ද තමයි මේ විදිහට ගිහිල්ලා අපි මේ අද අපි සිටින මේ ඊ-කොමර්ස් ඊ-බිස්නස් කියන යුගයට අපි පියවර තබන්නේ. අන්න බලන්න ව්‍යාපාර විකාශනය වෙච්ච ආකාරය. ස්වයං පෝෂිත යුගයේදී ව්‍යාපාර අපි දැක්කේ නැහැ. ඊට පස්සේ බාටර් ක්‍රමය මුදල් හොයා ගන්නවා, මුදල් දියුණු කර ගන්නවා, බැංකු දියුණු වෙනවා, බැංකු පද්ධති හඳුනා ගන්නවා, කාර්මික විප්ලවය සිද්ධ වෙනවා. අවසාන වශයෙන් දැන් ඔබත් මාත් සිටින මේ ඊ-කොමර්ස් ඊ-බිස්නස් කියන යුගයට අපි ප්‍රවේශ වෙනවා. දුවේ පුතේ ඕගොල්ලෝගේ පෙළපතේ මේ යුගය ගැන සඳහන් වෙනවා. එතකොට මේ යුගයේ ඔයගොල්ලෝ පෙළපතේ කියලා තියෙනවා පළවෙනි පිටුවේ අවසාන ඡේදයේ කියලා තියෙනවා අද අපි ජීවත් වෙන්නේ ගෝලීකරණය වෙච්ච වෙළඳ පෙළක කියලා. අද ඒකේ තවදුරටත් කියනවා අද මුළු ලෝකෙම විශ්ව ගම්මානයක් බවට පත් වෙලා. කොහොමද ලෝකයේ හැමෝම සම්බන්ධ වෙලා තින්නේ? එකම වෙළඳ පෙළක් වෙලා තින්නේ. මෙන්න මේ තාක්ෂණික දියුණුව හන්ද. අපිට ඉක්මනට කාර්යක්ෂම භාණ්ඩ නිෂ්පාදනය කරන්න පුළුවන්. ඒ වගේම දියුණු වෙච්ච ප්‍රවාහන ක්‍රම තියෙනවා. අපිට මුහුදෙන් පවා ගුවනින් පවා භාණ්ඩ අපිට දවස් දෙකක් ඇතුළත අපිට ඕනම රටකට දෙන්න පුළුවන්. ලෝකයේ ඕනම රටක තියෙන අලුත් සන්නාම උසස් ගණේ සන්නාම කියලා කියන්නේ අලුත් වචනයක්. ඒ කියන්නේ වෙළඳ නාම. අපි ගත්තොත් එහෙම Apple, Toyota ඒ කියන්නේ මේ අන්තර්ජාතික සන්නාම, Samsung මේ වගේ දේවල් අපිට ලංකාවේ අස්සක් මුල්ලක් නෑර අද මිලදී ගන්න පහසුකම් ලැබිලා තියෙන්නේ. මෙන්න මේ දියුණුව හන්දා. මේ දියුණුව හන්දා තමයි මේ දේවල් වෙලා තියෙන්නේ. ජංගම දුරකථනය අද හුදෙක්ම කතා කරන පණිවිඩුහුම කරන මාධ්‍යයක් විතරක් නෙමෙයි ජංගම දුරකථනය භාවිතා කරලා අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්. මේ කුඩා උපකරණේ පාවිච්චි කරලා අපිට පුළුවන් අපේ භාණ්ඩවල වෙළඳ දැන්වීම් දාන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපිට කතා කරන්න පුළුවන් විදේශ රටක ඉන්න ගැනුම්කරුවෙක් එක්ක. ඊට පස්සේ ඔහුට පෙන්වන්න පුළුවන් අපේ භාණ්ඩ සාම්පල්. ඊට පස්සේ අපිට ඔහුගෙන් ඕඩර් එකක් ලබා ගන්න පුළුවන් ඒ අවස්ථාවේම. අපි කියනවා ඇඩ්වාන්ස් එකක් දාන්න කියලා. ඇඩ්වාන්ස් එක එනවා. ඊට පස්සේ ඉතිරි මුදල් ටික භාණ්ඩ ටික සැපුවෙන් පස්සේ ආපහු අපිට ගෙන්න ගන්නවා. දුවේ පුතේ අපි කිව්වා මෙතන මුදල් හොයාගත්තා කියලා. මුදල් දියුණු වුණා කාසි, නෝට්ටු, බැංකු චෙක්පත්. දැන් අද මොකද වෙලා තියෙන්නේ? මේ යුගයේ මොකද වෙලා තියෙන්නේ? මේ යුගයේ සල්ලි වලට අපි කියන්නේ virtual money. ඒ කියන්නේ මුදල් තියනවා අල්ලන්නේ නැහැ අපි. 5000 කොළ ඒ වගේ අපිට අල්ලන්න ඕනේ නැහැ. අපිට ශනිකව ගනුදෙනුවක් කරන්න පුළුවන්. විදේශ රටක ඉන්න ගැනුම්කරුවෙක් එක්ක. අල්ලන්නේ නැතුව බැංකු ගිණුමට සල්ලි ටික එනවා. අද මම බැංකුවට යන්න ඕනේ නැහැ. මගේ මේ පුංචි ජංගම දුරකථනය භාවිතා කරලා මට පුළුවන් මගේ විවිධ ගෙවීම් කරන්න. සැපෙම් කරුවන්ට ගෙවන්න පුළුවන්. ඒ වගේම මට මුදල් එකතු කරගන්න පුළුවන්. මේ පුංචි උපකරණය අද බැංකුවක් වෙලා. මගේ ගිණුමේ වැඩ කටයුතු මමයි සිද්ධ කරගන්නේ. බලන්න තාක්ෂණයේ දියුණුවත් එක්ක ව්‍යාපාර ගිය තැනක්. එහෙමනම් අද අපි කතා කරනවා ඊ-කොමර්ස් ගැන, ඊ-බිස්නස් ගැන. පෙළපතේ එතනින් එහා ගැන මොනවත් සඳහන් වෙලා නැහැ. නමුත් මට ඕගොල්ලන්ට කියන්න පුළුවන් අදහසක් විදිහට, මගේ අදහසක් විදිහට ලෝකයේ අද විශ්ව ගම්මානයක් වෙලා තියෙනවා වගේම අපිට අහන්න ලැබෙනවා අපේ විද්‍යාඥයින් අද කාලේ විවිධ ග්‍රහලෝක පවා තරණය කරනවා. අපේ විද්‍යාඥයින් අද විවිධ ග්‍රහලෝක තරණය කරලා තිනවා. සඳ තරණය කරා, ඊට පස්සේ අඟහරු ග්‍රහයාගේ පර්යේෂණ සිද්ධ වෙනවා. එහෙම නන්දුවේ පුතේ මේ ග්‍රහලෝක අතරත් වෙළඳාම් සිද්ධ වෙන යුගය
ඒ තරම් ඈතක නෙවෙයි වෙන්න ඇති කියලා මට හිතෙනවා. අපි බලමු ඉදිරියට යමු. හොඳයි දීපිත. අපි තාමත් මේ කතා කරන්නේ ව්‍යාපාර පසුබිම ඒ යට තියෙන ව්‍යාපාර පදනම. ඒකේ අපේ නිර්වචනයේදී අපි හඳුනාගත්ත තවත් වැදගත් සංකල්පයක් තමයි ඇයි ව්‍යාපාර මේ ආකාරයෙන් කටයුතු කරන්නේ? භාණ්ඩ හා සේවාවන් අපිට සපයන්නේ කුමන අරමුණක් සඳහාද? එහෙමනම් ව්‍යාපාරයක අරමුණු මොනවද? අරමුණු වලට අපි කියනවා ඉලක්ක කියලා. ඉලක්ක නැත්තම් goals කියලා අපි කියනවා. ව්‍යාපාර ඉලක්ක. ඉලක්ක කියලා කියන්නේ අපි අත්පත් කරගන්න උත්සාහ කරන අපේ බලාපොරොත්තුවක්. goal. මේ ආකාරයෙන් මේ ව්‍යාපාරයකටත් අරමුණු තියෙනවා. මොකද අපි දන්නවා මේ ව්‍යාපාරයක් කියලා කියන්නේ සංවිධානයක්. එතකොට මේ ව්‍යාපාරය කියන සංවිධානය ඇයි මේ භාණ්ඩ එහෙම නැත්නම් සේවාවන් මේ මිනිස්සුන්ට මිලදී ගන්න සලස්වන්නේ? ඒකට හේතුවක් තියෙනවා. ඒවා තමයි ව්‍යාපාරයක අරමුණු. ව්‍යාපාරයකට කටයුතු කරන්න ලැබෙන ප්‍රබෝධය හේතුව ඒක තමයි අරමුණු කියලා කියන්නේ. එහෙමනම් අපි හඳුනා ගන්නවා ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා කියලා. මට කියන්න බලන්න මොකද්ද පළවෙනි අරමුණ? ලාභ ඉපයීම. මේක අපි කියලා තියෙනවා ලාභ ඉපයීම. පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම දෙවෙනි අරමුණ. එහෙනම් ව්‍යාපාරික ප්‍රධාන අරමුණු දෙකයි. පළවෙනි එක තමයි ලාභ ඉපයීම, දෙවෙනි එක තමයි පාරිභෝගික තෘප්තිය ඉහළ නැංවීම. අපි දැන් බලමු මේක ඇයි වැදගත් වෙන්නේ කියලා. ඇයි ව්‍යාපාරයකට ලාභයක් ඕන? ඔන්න දැන් අලුත් වචනයක් ලාභය කියන්නේ මොකද්ද? අපි මේ අලුත් විෂයක් ඉගෙන ගන්න ඉදුවේ පුතේ. අපි මේ සංකල්ප ඔක්කොම ඉගෙන ගන්න ඕන. ලාභයක් කියන්නේ මොකද්ද? හොඳයි. ලාභයක් කියන එක ඕගලන්ට පැහැදිලි කරන්න මම චූටි උදාහරණයක් ගන්නම්. හරි? අපි ගමු මෙහෙම. හරි? බේකරියක්. හරි? අපි ගමු බේකරියක්. ව්‍යාපාරය තමයි බේකරිය. බේකරියක් මොනවද හදන්නේ? අපි හිතමු පාන් කියලා. බේකරිය හදනවා පාන්. පාන් කොහොමද හදන්නේ? පාන් හදන්න බේකරිය එක එක ද්‍රව්‍ය ඕන වෙනවා. පිටි ගන්න ඕන වෙනවා. ඊට පස්සේ යීස්ට්, මාගරින් මේ වගේ විවිධ ද්‍රව්‍ය මෙහෙම ගන්නවා. මේවට මොකද වෙන්නේ? මේවට වියදම් යනවා. අපි හිතමු පිටි වලට රුපියල් 20යි, ඊට පස්සේ යීස්ට් වලට රුපියල් 5යි, මාගරින් වලට 15යි, 20යි, 35යි, 40යි. ඊට පස්සේ තව සේවක පඩි තියෙනවනේ. පඩි වලටත් යනවා. ඒකටත් යනවා තව රුපියල් 10ක් විතර. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? 25යි, 30යි, 40යි, 50යි. අපි එහෙනම් පාන් ඩාත්තලා කීයටද විකුණන්නේ? විකුණුම් මිල 60යි. රුපියල් 60යි. ලාභය කීයද? රුපියල් 10යි. අන්න ලාභය. පාන් හදන්න අපිට වියදමක් යනවා. ඒ වියදමට අපි ලාභයකුත් එකතු කරලා අපි රුපියල් 60 ගානේ විකුණනවා. අන්තිමට අපිට ලාභයක් ලැබෙනවා. කීයක්ද? රුපියල් 10ක. එහෙමනම් ව්‍යාපාරයක ලාභ ඉපීම ප්‍රධාන අරමුණක්. මොකද කරන්නේ? මේ ව්‍යාපාර කියන සංවිධානයට අයිතිකරුවෝ තමන්ගේ ධනය, ප්‍රාග්ධනය යොදවලා ඒකෙන් තමයි මේ ව්‍යාපාරය මෙහෙවන්නේ. විවිධ සම්පත් අත්පත් කරගෙන යන්ත්‍ර සූත්‍ර ගන්න වෙනවා, සේවක සේවකයන්ට පඩි ගෙවන්න වෙනවා, වාහන ගන්න වෙනවා, ගොඩනැගිලි හදන්න වෙනවා. මේ සියල්ලටම ආයෝජනය කරලා තමයි මේ ව්‍යාපාර කටයුත්ත කරන්නේ, බේකරි නිෂ්පාදන විකුණන්නේ. ඊට පස්සේ අපිට ඒකෙන් අන්තිමට අපිට මොකක්ද හම්බෙන්නේ? එහෙමනම් ප්‍රධාන ඉලක්කයක් තමයි ලාභ ඉපීම. ඊට පස්සේ ඇයි මේ පාරිභෝගික තෘප්තිය?
පාරිභෝගික තෘප්තියයි ප්‍රධාන අරමුණක් වෙන්නේ. දීපිතේ ව්‍යාපාරයක් කියලා කියන්නේ අපි කියනවා ඒකට අකණ්ඩ පැවැත්මක් තියෙන ආයතනයක් කියලා. ව්‍යාපාරයක් පිහිටවුවොත් එහෙම ඒක ආයි වහන්නේ නැහැ. ඒක තමයි කියන්නේ ඒකට ඉවර වෙන්නේ නැති ජීවිතයක් තියෙනවා. අපි දන්නවා සමහර ව්‍යාපාර තියෙනවා 1800 ගණන් වල පටන් අරන් තියෙන්නේ. ව්‍යාපාරේ පටන් ගත්ත නිර්මාතෘවරු මිය ගිහිල්ලා ව්‍යාපාරය අදටත් තියෙනවා. මොකද්ද මේ තියන්නේ? ව්‍යාපාරේ සාර්ථකව කටයුතු කරගෙන ඉස්සරහට යනවා. මිනිස්සු අතර මේ භාණ්ඩේ නාමය කාවදිනවා. මිනිස්සු ඒ භාණ්ඩය වැඩි වැඩියෙන් ඉල්ලන්න පුරුදු වෙනවා. එහෙම වෙන්නේ කොහොමද? පාරිභෝගික තෘප්තියක් ඇති වුණොත් තමයි දුවේ පුතේ මිනිස්සු නැවත නැවතත් මේ භාණ්ඩය මිලදී ගන්න. තෘප්තිය කියලා කියන්නේ මොකද්ද? ඉංග්‍රීසියෙන් කියනවා satisfaction එක කියලා. තෘප්තිය කියන්නේ හරියට මෙන්න මේ වගේ දෙයක්. භාණ්ඩේ පාවිච්චි කරනවා. මෙහෙම වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් භාණ්ඩේ පාවිච්චි කරලා මෙන්න මේ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. මේක හරි මේක වැරදි. සාර්ථක ව්‍යාපාරයක් නම් මෙන්න මේ தത്വයටපත් වෙන්න ඕන. පාරිභෝගිකයා සතුටු වෙනවා. මේ සතුට අපිට නිකන් ලබා ගන්න පුළුවන්ද? බැහැ. මේකට අපි ගොඩක් මහන්සි වෙලා කටයුතු කරලා භාණ්ඩයක් හොඳින් දුන්නොත් තමයි පාරිභෝගිකයා සතුටු වෙන්නේ. පාරිභෝගිකයා මේ මුදල අපිට ගෙවනවා. එහෙම දීලා තමයි භාණ්ඩය මේ මිලදී ගන්නෙ. එතකොට ඒකට එයා භාණ්ඩය ගත්ත එයාගේ අරමුණ ඉෂ්ට වුනේ නැත්නම් එහෙම ඔහු තෘප්තිමත් වෙන්නේ නැහැ. ආයේ මේ භාණ්ඩය ගන්න යන්නේ නැහැ. මේ වගේ තෘප්තිමත් වෙන පාරිභෝගිකයා මොකද කරන්නේ? ඔහු දිගටම මේ භාණ්ඩය ගන්නවා. අපි හිතමු මම අවුරුදු 80ක් ජීවත් වෙනවා කියලා. මම මේ භාණ්ඩෙම හොයාගෙන යනවා. මේ බේකරියට මොන හරි නමක් දැම්මොත් ඒ අහවල් බේකරියේ තියෙන නිෂ්පාදන හොඳයි කියන ඒ සතුට ඒ හැඟීම මගේ ඇතුලේ ඇති වෙනවා මගේ සිත තුළ. මම ඊට පස්සේ කරන්නේ මගේ පවුලයටත් කියන්නේ ඔයගොල්ලෝ පාන් ගේනවා නම් මේ බේකරියට යන්න. ඊට පස්සේ මගේ මිතුරන්ටත් කියනවා මගේ කාර්යාලයේ ඉන්න කට්ටියටත් කියනවා මම මුළු සමාජයටම කියන්නේ හැම වෙලෙම මේ ආයතනේ භාණ්ඩ හොඳයි කියලා. මොකද්ද වෙන්නේ? මෙයා පක්ෂපාතී වෙනවා. පක්ෂපාතී පාරිභෝගිකයෙක් බවට පත් වෙනවා. ලෝයල්ටි එක අපි කියන්නේ ව්‍යාපාර ලෝකේ අපි ලෝයල්ටි එක කියලා කියනවා. තෘප්තිමත් වුණොත් පාරිභෝගිකයා ලෝයල්ටි එකක් ඇති කරගන්නවා. ඊට පස්සේ ඔහු කරන්නේ ඔහුට බලපෑම් ඇති කරන්න පුළුවන් අනිත් අයටත් කියනවා මේ භාණ්ඩය හොඳයි මේකම මිලදී ගන්න කියලා. පාරිභෝගික තෘප්තිය. හැබැයි දුවේ පුතේ ඔන්න මම දැන් තව කාරණයක් කියනවා. ඕගොල්ලන්ගේ පෙළපොතෙත් මේක කියලා තියෙනවා. ඕනම ආයතනයක ප්‍රධාන අරමුණක් වෙන්නේ නැහැ ලාභ ඉපීම. සමහර ආයතන තියෙනවා ලාභ ඉපීම ප්‍රධාන අරමුණක් නොවන ආයතන. ඒකත් අපි පොඩ්ඩක් මතක තියාගන්න ඕනේ. මොකද විභාගයට ප්‍රශ්න ලියනකොට අපි ওই දෙපැත්තම ගැන ලියන්න වෙනවා. අපි උදාහරණයකට ගමු රාජ්‍ය අංශයේ ව්‍යාපාරයක්. රාජ්‍ය අංශයේ ව්‍යාපාර ඇතම් ව්‍යාපාර ඒගොල්ලොන්ගේ අරමුණ ලාභ ඉපීමම නෙවෙයි. ඒක හන්ද තමයි සමහර දේවල් khනිජ තෙල්, ඒ වගේ වතුර, විදුලිය අපි දන්නවා මේවා අපිට රජයේ සමහර වෙලාවට අලාභ ඇතුව තමයි භාණ්ඩය අපිට විකුණන්නේ. මොකද්ද? සමාජ සුබ සාධනේ. රජයක වගකීමක් තියෙනවා මිනිස්සුන්ව බලා ගන්න එක. එහෙමනම් සමහර ආයතන තියෙනවා ලාභය ප්‍රධාන අරමුණක් නෙවෙයි. පුද්ගලික අංශෙත් තියෙනවා. ඒ වගේම රාජ්‍ය අංශෙත් තියෙනවා. පුද්ගලික අංශයේ උදාහරණයක් ගත්තොත් එහෙම අපි ගමු යම්කිසි ආයතනයක ලොකු ආයතනයක සේවකයෝ ගොඩක් ඉන්නවා. ඒ ආයතනයේ සමුපකාරයක් දානවා. ඊට පස්සේ ආයතනෙත් මේකට මුදල් ටිකක් දීලා මේගොල්ලන්ට එක්කෝ අඩුවට දිවාහාර ගන්න පහසුකමක් ඇති කරනවා. 50%ක් අඩුවෙන් ගන්න. තවත් කිරිපිටි ඒ වගේ යම් සලාක ද්‍රව්‍ය අඩු මිලකට ගෙනියන්න කටයුතු කරනවා. එහෙනම් ලාභය ඒ වගේ ව්‍යාපාරයක අරමුණ ලාභය නෙමෙයි වෙනත් දෙයක්. සමාජික සුබ සාධනේ එහෙම නැත්නම් ජනතාවගේ සුබ සාධනේ ඒ වගේ හේතුන් මත ලාභය මුඛ්‍ය අරමුණ නැතුව භාණ්ඩ විකුණන ආයතනක් තියෙනවා. නමුත් බොහෝ ව්‍යාපාරවල මූලික පරමාර්ථ දෙකයි හොඳට මතක තියාගන්න. එහෙනම් මූලික අරමුණු කීයද? බොහෝ ව්‍යාපාරවල දෙකයි. අංක 1
ලාභ ඉපීම. දෙවෙනි එක තමයි පාරිභෝගික තෘප්තිය. හරි? ඊළඟට ව්‍යාපාරවල තියෙනවා උපාරමුණු කියලා જાතියක්. ප්‍රධාන අරමුණු, උපාරමුණු. ඕගොල්ලන්ට ප්‍රශ්නයක් ආවොත් ඕගොල්ලෝ මේ විදිහටම ලියන්න. ව්‍යාපාරික ප්‍රධාන අරමුණු දෙකයි ලාභ ඉපීම, පාරිභෝගික තෘප්තිය. ඊට අමතරව ව්‍යාපාරයකට උපාරමුණු තියෙනවා. ඒවා නම් භාණ්ඩ හා සේවාවල ගුණත්වයේ ඉහළ නැංවීම, රැකියා උත්පාදනය, සේවක සුබසාධනය, සමාජ සුබසාධනය. අපි එහෙනම් බලමු උපාරමුණු වල භාණ්ඩ හා සේවාවල ගුණත්වයේ ඉහළ නැංවීම. ඇයි භාණ්ඩවල එහෙම නැත්නම් සේවාවල ගුණත්වයේ ඉහළ නංවන්නේ? ඒකත් මේකට සම්බන්ධ දෙයක්. ගුණත්වයේ ඉහළ නැංගුවොත් තමයි දුවේ පුතේ ගුණත්වයේ ඉහළ නැංගුවොත් තමයි පාරිභෝගික තෘප්තියක් ඇති වෙන්නේ. ඊට පස්සේ තමයි මේ තත්ත්වයට පත් වෙන්නේ. සතුටු වෙනවා. ගුණත්වයක් තිබ්බේ නැත්තම් එහෙම මේ තත්ත්වයට පත් වෙනවා. මේ තත්ත්වයට පත් වෙන පාරිභෝගිකයා කවදාවත් ඒ භාණ්ඩේ නැවත වතාවක් මිලදී ගන්න නැහැ. ඒ වගේ ව්‍යාපාර කඩන් වැටෙනවා. හැමෝම පාරිභෝගිකයෝ මේ තත්ත්වයට පත් වුණොත් ඒ ව්‍යාපාරේ කඩන් වැටෙනවා. එතකොට අඛණ්ඩ පැවැත්මක් තියෙනවා කියලා අපිට කියන්න බෑ. එහෙමනම් ව්‍යාපාරයක් උත්සාහ කරන්නේ මේක අඛණ්ඩ පැවැත්මක් තියෙන විදිහට අවුරුදු විශාල ප්‍රමාණයක් ක්‍රියාත්මක වෙන්න. ඒ අනුව ගිහිල්ලා තමයි මේ ව්‍යාපාරය එහෙමනම් ඒ අරමුණු ඉෂ්ට කරන්න භාණ්ඩවල සේවාවල ගුණත්වය ඇතිව භාණ්ඩේ විකුණනවා. මිනිසා ගෙවන මුදලට හරියන්න ගුණත්වයක් දෙනවා. ඒ අනුව පාරිභෝගිකයා තෘප්තිමත් වෙනවා. හරි? ඊළඟට රැකියා උත්පාදනය. ඇයි රැකියා උත්පාදනයේ ව්‍යාපාරයක උපප්‍රධාන අරමුණක් වෙන්නේ? මොකද්ද මේකෙන් ව්‍යාපාරයට අත්වන වාසිය? දුවේ පුතේ ව්‍යාපාරයක් හොඳින් කටයුතු කරගෙන යනවා කියන්නේ ඒ ව්‍යාපාරයේ පරිමාණය වැඩි වෙනවා. අලුතෙන් ශාඛාවල් ඇති කරනවා. එහෙම නැත්නම් අලුත් භාණ්ඩ නිෂ්පාදනය කරන්න පටන් ගන්නවා, new production line. එහෙම නැත්නම් භාණ්ඩ ගම් වලට කියලා බෙදා හැරීමේ සේවාවකුත් පටන් ගන්නවා. ව්‍යාපාරයේ දියුණු වෙනකොට ඒකට කියන්නේ අපි අගය දාම වැඩි කිරීම කියලා. ඒ කියන්නේ කරන කටයුතු වැඩි කරනවා. අර වෙනදා විකුණන භාණ්ඩ ඒ කරපු ආකාරයට වඩා වෙනස් ආකාරයකින් අලුත් ශාඛාවල් දාලා, නගරවල ශාඛාවල් දාලා, ඊට පස්සේ භාණ්ඩ වාහන වලින් ප්‍රවාහනය කරලා ඒ වගේ ව්‍යාපාර කටයුතු පුළුල් කරනවා කියලා කියන්නේ සේවකයන් වැඩි ප්‍රමාණයක් බඳව ගන්න පුළුවන්. එහෙම බඳව ගත්තන් පස්සේ නැවත වතාවක් මේ ලාභ ඉපීම ඉහළ යනවා. ලාභ නැවත වතාවක් ඉහළ යනවා. සේවකයෝ වැඩියෙන් ඉන්නවා කියලා කියන්නේ නිෂ්පාදනයේ වැඩි වෙනවා. එතකොට ඒ අනුව අලෙවිය වැඩි වෙනවා. අපි සරලව ওই විදිහට තේරුම් ගමු. හරි? ඊට පස්සේ රැකියා උත්පාදනයේ අනිත් පැත්තෙන් රටකට වැදගත්. රජයට වැදගත්. රජයේ වගකීමක් තමයි මිනිස්සුන්ට රැකියා දෙන එක. පුද්ගලික අංශයේ අය වැඩියෙන් රැකියා උත්පාදනය කරනවා කියලා කියන්නේ රජයට පහසුවක්. එතකොට රජය කරන්නේ ඒ වගේ ආයතන වලට වැඩියෙන් පහසුකම් දෙනවා. බදු සහන දෙනවා. ඒ වගේ මේ වගේ හොඳ ආයතන වලට රාජ්‍ය අනුග්‍රහය වැඩියෙන් ලැබෙනවා. ඇයි රජයට උදව් කරන නිසා. එහෙමනම් ව්‍යාපාරික රැකියා උත්පාදනය වැඩි කරනවා කියන්නේ ඒක සාර්ථකත්වයේ ඉලක්කයක් වෙනවා. ඊළඟට සේවක සුබසාධනය. ඇයි සේවක සුබසාධනය සලසන්නේ? මොකද්ද සේවක සුබසාධනය කියලා කියන්නේ? ඉංග්‍රීසියෙන් කියනවා මේකට අපි වෙල්ෆෙයාර් කියලා. සුබසාධනය. අපි සේවකයෝ බඳවා ගත්තා නම් දරුවනි, ඒගොල්ලන්ට අපි එකඟ වෙනවා වැටුපක් දෙන්න. දවසකට මෙච්චරයි, මාසෙකට මෙච්චරයි. ආයතනේ ඒ ආකාරයෙන් ගෙවාගෙන යනවා. ඒගොල්ලන්ට වැඩ කරන්න ඕන ඒ පැය ගාන කියනවා. උදේ 8:00ට වැඩ පටන් ගන්න 5ට ඕෆ් වෙලා යන්න පුළුවන්. අතිකාල වැඩ කරොත් මේ විදිහට ගෙවනවා. අන්න ඒ විදිහට තමයි අපේ ගිවිසුම තියෙන්නේ, ඇග්‍රීමන්ට් එක තියෙන්නේ. එහෙමනම් ඇයි ආයේ සුබසාධනය කියලා දෙයක් කරන්නේ? මොකද්ද සුබසාධනය කියලා කියන්නේ? සේවකයන්ට තවත් වැඩි පහසුකම් දෙනවා. රැකියා ගිවිසුමේ නැති වෙනත් පහසුකම් ලබා දෙනවා. මොනවද ඒවා? අපිට එකක් දෙකක් කියන්න. ප්‍රවාහනය. ප්‍රවාහන පහසුකම් දෙනවා නොමිලේ. තව මොනවද දෙන්නේ? බෝනස් කියලා දෙනවා. හරි? ඊට පස්සේ දෙනවා ට්‍රිප් එකක් එක්කන් යනවා. ඇනුවල් ට්‍රිප්. හරි? ඊට පස්සේ ළමයිට ශිෂ්‍යත්ව දෙනවා.
ළමයිට ශිෂ්‍යත්ව ඉගෙන ගන්නවා නම් දෙනවා. ඇයි මේ විදිහට අනවශ්‍ය විදිහට වියදම් කරන්නේ? මේවා ඉතුරු කරගත්තා නම් මොකද වෙන්නේ? ලාභය වැඩි වෙනවා ව්‍යාපාරයට. එහෙමනම් ඇයි මේ සේවක සුබ සාධනයක් ආය කරන්නේ? පඩියකුත් දීලා ඇයි තව මේවට වියදම් කරන්නේ? නෑ පුතේ, අපි හිතන විදිහ වැරදි. මේකේ ලොකු දෙයක් තියෙනවා. ඇයි ඒ? මෙන්න මේ වගේ දේවල් කරලා මේ ව්‍යාපාරයේ තියෙන මේ සේවක සම්පත, සේවකයෝ කියන්නේ හරියට ඒ ව්‍යාපාරයේ ප්‍රධානම කොටසක්. මේගොල්ලෝ සතුටු වුණොත් තමයි මේ ව්‍යාපාරයට සාර්ථකව වැඩ කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. මේගොල්ලෝ සතුටු වෙනකොට මොකද්ද කරන්නේ? මේක හරියට මගේ ගෙදර වගේ. මොකද්ද වෙන්නේ? ලෝයල්ටි එකක් ඇති වෙනවා. ව්‍යාපාරේ තමාගේ ගෙදර වගේ පණ වගේ තමයි සලකන්නේ. මේකේ දේවල් කිසිම අක්‍රමිකතාවයක් කාටවත් කරන්න දෙන්නේ නැහැ. පුළුවන් උපරිමයෙන් සේවය කරනවා. මේ සියල්ලෙන් මොකද වෙන්නේ? ව්‍යාපාරේ ලාභය තව තවත් වැඩි වෙනවා. ලාභය වැඩි වෙනකොට මේ ව්‍යාපාරයේ අයිතිකරුවන්, හිමිකරුවන් ඒගොල්ලෝ සතුටු වෙනවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? මේ ලාභයෙන් කොටසක් තමයි මේ සේවකයන්ට දෙන්නේ. එහෙමනම් සේවක සුබ සාධනයට කරන වියදම් කවදාවත් අනවශ්‍ය වියදමක් විදිහට අපිට සලකන්න බෑ. ඒක හන්ද තමයි ආයතනයක් ප්‍රධාන උපාරමුණක් විදිහට සේවක සුබ සාධනය කියන එක හඳුනාගන්නේ. සමාජ සුබ සාධනය. මොකද සමාජ සුබ සාධනය කියලා කියන්නේ? ව්‍යාපාරයක් ඒකට පිටින් තියෙන සමාජයට, රටට යම් යම් දායකත්වයන් දක්වනවා. කෝපරේට් සෝෂල් රෙස්පොන්සිබිලිටි. අද ආයතන, මහා පරිමාණයේ ආයතන විශේෂ සැලකිල්ලක් දක්වනවා මේ සමාජ සුබ සාධනය, එහෙම නැත්නම් කෝපරේට් සෝෂල් රෙස්පොන්සිබිලිටි. ඇයි ඒ? දුවදරුවනි, මේ ව්‍යාපාර ක්‍රියාත්මක වෙන්නේ මේ සමාජයේ. හරි? එතකොට මේ සමාජයේ මිනිස්සුන්ගේ පිළිගැනීමක් ඇති වෙන්න නම් ආයතනයක් හොඳින් ලාභ ලබනකොට මේ වගේ දේවල් අනිවාර්යයෙන්ම කරන්න ඕන. ඒක කවදාවත් අපතේ යැවීමක් විදිහට අපට සලකන්න බෑ. මිනිස්සු අතර එතකොට ඒ ව්‍යාපාරයේ සන්නාමය, ව්‍යාපාර නාමය තැන්පත් වෙනවා. මිනිස්සු පෙළඹෙනවා මේ ව්‍යාපාරයට ආකර්ෂණය වෙන්න. ව්‍යාපාරය ගැන හැම වෙලේම හොඳින් තමයි කතා කරන්නේ. මේ දේවල් වලින් මේ ව්‍යාපාරයේ භාණ්ඩවල සන්නාමය, එහෙම නැත්නම් භාණ්ඩවල සන්නාමය කියන්නේ වෙළඳ නාමය. අපි දන්නවා සමහර භාණ්ඩ එක එක නම් වලින් එනවා. ඒ නම් වලින් එන ඕන භාණ්ඩයක් අපි දන්නවා මේ අහවල් ආයතනයේ විකුණන භාණ්ඩ කියලා. දැන් ජාත්‍යන්තරව ගත්තොත් එහෙම අපි හිතමු Apple කියලා. Apple කිව්වොත් Apple එකේ iPod එක, Apple phone එක, හරි? Apple laptop එක අපි දන්නවා Apple කිව්වෙන් පස්සේ හොඳයි කියලා. ඉතින් ඒ වගේ ප්‍රබල සන්නාම නාමයක් ඇතිකරන්න මේ සමාජ සුබ සාධනයත් ඉවහල් වෙනවා. එහෙමනම් ව්‍යාපාරයක ප්‍රධාන ඉලක්කවලට මේ දේවල් අපි ඩොකියුමන්ට් එක, ලියවිල්ලක අපි හඳුනාගෙන මේ අරමුණු ඉෂ්ට කරගන්න ව්‍යාපාරේ ක්‍රියාත්මක කරන්න ඕන. නිකන් මේක ලියවිල්ලක තිබ්බට මදි, ක්‍රියාවෙන් ඔප්පු කරලා මේ දේවල් කරන්න ඕන. එතකොට තමයි මෙන්න මේ ඉලක්ක අපට සම්පූර්ණ කරගන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් අපි දැන් ව්‍යාපාරයක අරමුණු සාකච්ඡා කරා. අපේ ඊළඟ මාතෘකාව තමයි අවශ්‍යතා. මොකද්ද? අවශ්‍යතා. අපි ව්‍යාපාර නිර්වචනයේදී අපි දැක්කා, නිර්වචනය කරන්න පටන් ගත්තේ මොකද්ද? මිනිස් අවශ්‍යතා. අපි අවශ්‍යතා කියන එක එතන ඉස්මතු කරගත්තා. අපි කිව්වා ඒක අපි තව දුරටත් ඒ ගැන අපි සාකච්ඡා කරන්න ඕන කියලා. එහෙමනම් අපි දැන් මෙතන මේ දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන්න යන්නේ මෙන්න මේ අවශ්‍යතා කියන එක. එතකොට මේ නිර්වචනයේ තිබ්බේ දුවේ පුතේ අවශ්‍යතා හා උවමනා. සපුරාලීම සඳහා භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කර සැපීම ආශ්‍රිත ආර්ථික කටයුත්තකි. ඕගොල්ලෝ මතකයි නේද මේ නිර්වචනය? අපි මේ නිර්වචනය තුළ තියෙන වැදගත් සංකල්ප තමයි මම මේ කතා කරගෙන ඉස්සරහට යන්නේ ව්‍යාපාර පදනම කියන මාතෘකාව යටතේ. අපි ඒක තමයි මේ කරමින් පවතින්නේ. එහෙමනම් අවශ්‍යතා කියන්නේ මොනවද? මම මේ ප්‍රශ්නය ඔබට දෙනවා.
අවශ්‍යතා හා උවමනා කියන්නේ එකක්ද? මෙතන වචන දෙකක් තියෙනවා සිංහල භාෂාවේ. අපිට තේරෙන විදිහට නම් මේ දෙකම එකයි. අවශ්‍යතාවයක් කියන්නේ උවමනාවක් කියන්නේ මේ දෙකම එකයි වගේනේ පේන්නේ. නමුත් අපි මේ ඉගෙන ගන්නේ ව්‍යාපාර අධ්‍යයනය. ව්‍යාපාර අධ්‍යයනය කියන දෘෂ්ටි කෝණයෙන් ගත්තොත් එහෙම දුවේ පුතේ අවශ්‍යතාවයයි උවමනාවයි එකක් නෙමෙයි සංකල්ප දෙකක්. මේ දෙක අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ඒ වෙනස අපි හඳුනා ගන්න ඕන. අපි දැන් ඒ උත්සාහය තමයි යෙදෙන්නේ. හරි. මම අහන්නම්. අපි මේ භාණ්ඩ හා සේවාවන් ගන්නෙ මොකටද? අපේ අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න. අපි අවශ්‍යතාවයන් ඇයි ඉෂ්ට කරගන්නේ? ජීවත් වෙන්න. අපේ අවශ්‍යතාවයන් අපි ඉෂ්ට කරගත්තේ නැත්නම් අපි මැරෙයිද? ඔව් මැරෙයි. අවශ්‍යතාවයන් කියන එක ඒ තරම් ප්‍රබලයි. ඒක නැතුව බෑ. කොහොමද අපි මේක තේරුම් ගන්නේ? මම ඕගොල්ලන්ගෙන් අහන්නම් අවශ්‍යතාවයන් එහෙමනම් කියන්න කියලා. මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න නම් අපිට තියෙන අවශ්‍යතාවයන් මොනවද? එකක් දෙකක් කියන්න බලන්න. හුස්ම ගන්න නැතුව ඉන්න පුළුවන්ද? විනාඩි 5ක් බෑ. අපි උත්සාහයක් ගත්තත් අන්තිමේදී හුස්ම පුපුරලා ගිහිල්ලා අපි ආපහු හුස්ම ගන්නවා ඉබේම. මේ ශරීරය අපිට ඉඩ දෙන්නේ නැහැ හුස්ම ගන්න නැතුව ඉන්න. හුස්ම ගන්නවා වගේම තවත් ඕන දෙයක් කියන්න බලන්න. නැත්තම් අපි මැරෙනවා. කෑම හරියටම හරි. දැන් තේරෙනවා. වතුර අන්න උත්තර එනවා. මොනවද මේ? මේවා තිබ්බේ නැත්තම් අපි මැරෙයි. අපි මැරෙයිද? කාට හරි කියන්න පුළුවන් සර් කෑම නැති වුණොත් අපි එහෙම මැරෙන්නේ නෑනි කියලා. නෑ පුතේ මැරෙනවා. කල්පනා කරලා බලන්න අපි දවසක් කන්න නැතුව ඉන්න පුළුවන් අපිට ඉවසගෙන බඩපණුව කෑ ගහනවා. දෙවෙනි දවසේ මොකද වෙන්නේ? අනේ මොනවා හරි කෑමක් ඉදුල් කෑමක් හරි අපි හොයයි කන්න. දෙවෙනි දවසෙත් අපි හිටියොත් එහෙම අමාරුවෙන් තුන්වෙනි දවස් වෙනකොට මොකද වෙන්නේ? කෑම නැතුව අපිට ඉන්න පුළුවන්. වතුර ඊටත් වතුර කියන එක අපිට පැය 3-4කට සැරයක් අපි වතුර ගත්තේ නැත්නම් අපේ උග්‍ර වේල්ලා ගිහිල්ලා අපිට පුදුම මේකක් වෙනවා විපර්යාසයක් වෙනවා. මොකද මේ ශරීරයේ භෞතික පැවැත්මට මේ දේවල් අවශ්‍යයි. එහෙමනම් අවශ්‍යතා කියලා කියන්නේ අන්න ඒ වගේ මිනිසාට ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම තියෙන දේවල් ඔන්න මතක තියාගන්න. ප්‍රශ්න වලට අහන ඒරියා එකක්. මෙතනින් ප්‍රශ්න හැම වෙලේම අහනවා. මේ අතරින් අවශ්‍යතාවය තෝරගන්න කියලා. එහෙනම් අපි තාම උවමනාවල් ගැන කතා කරේ නෑනේ. ඒකන්ද අපිට තාම වෙනස හරියට වැටහෙන්නේ නෑ. නමුත් අවශ්‍යතාවයන් කියලා දැනට අපි මතක තියාගමු. ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම සපුරාගත් දේවල් වලට තමයි අපි කියන්නේ මිනිස් අවශ්‍යතාවයන් කියලා. අපි මේ මිනිස්සු ගැනනේ කතා කරන්නේ. මිනිස් අවශ්‍යතා ගැන තමයි අපි කතා කරන්නේ. මෙන්න එහෙමනම් අවශ්‍යතාවයන් තියෙනවා. ආහාර, වතුර, නිවාස, ඇඳුම්. මේවට කියනවා මූලික අවශ්‍යතාවයන් කියලා. මේවා නැතුව අපි කාටවත් ජීවත් වෙන්න බෑ. අනිවාර්යයෙන්ම මේවා සපුරා ගන්න ඕන. කොහෙන් හරි හොයා ගන්න ඕන. එතකොට මේවා මෙච්චරයිද අවශ්‍යතාවයන් කියනවා තියෙන අවශ්‍යතාවයන් කොච්චර තියෙනවද? 100,000 ගුණයක් තියෙනවද අපිට අවශ්‍ය දේවල්? නැහැ දුවේ පුතේ. අවශ්‍යතාවයන් ගොඩක් නැහැ. අවශ්‍යතාවයන් ගොඩක් නැහැ. අවශ්‍යතාවයන් ටිකයි තියෙන්නේ. මේකට තව ටිකයි එකතු වෙන්නේ. දැන් මාත් එක්ක කියන්න බලන්න මීට අමතරව අපි ව්‍යාපාර විකාශනයේදීත් අපි ටිකෙන් ටික මේවා කතා කරා. හරි? මොනවද ඒ දේවල්? අපිට ඕන අපි මිනිස්සු විදිහට ඉපදුනායින් පස්සේ අපේ දරුවන්ට අපි අධ්‍යාපනයක් දෙන්න ඕන. අපි දැන් මේ එක තමයි කරන්නේ. ඔයාලට අධ්‍යාපනයක් දෙනවා. අධ්‍යාපනයක් නැත්නම් ඕගොල්ලෝ මැරෙයිද? ඉගෙන ගත්තේ නැහැ කියලා මැරෙයිද? එහෙම වෙන්න පුළුවන්. අපි මොනවත් ඉගෙන ගත්තේ නැත්නම් දරුවනේ අපි මොන කර්මාන්තයේද යෙදෙන්නේ? අපිව කවුද බලාගන්නේ?
අපිට කිසි දෙයක් කරගන්න තේරෙන එකක් නැහැ. අපිට මුදලක් උපයන්න තේරෙන එකක් නැහැ. කර්මාන්තයක් කරගන්න බැරි වෙයි. අපිට කෑම නැති වෙයි, බීම නැති වෙයි. අපි හිඟන්න වෙයි. අන්තිමට මොකද වෙන්නේ? අන්තිමට අපි මැරෙයි. අද කාලේ අධ්‍යාපනයක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. නැත්තම් ජීවත් වෙන්න බෑ. ඕගොල්ලෝ එකඟ වෙනව නේද මාත් එක්ක? එකඟ වෙනවා. එතකොට අපිට ඒ වගේම තමයි දුවේ පුතේ අද අපිට ආරක්ෂාව ඕන. ආරක්ෂාවක් නැත්තම් ඒත් අපේ ජීවිතේ එක්ක වනසතකට හරි ගොදුරු වෙයි. අපිට ආරක්ෂා වෙන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම තමයි අපිට සෞඛ්‍ය. දැන් කල්පනා කරන්න මේ දවස්වල මොකද්ද වෙලා තින්නේ කියලා. අපි හැමෝටම ජීවිතය ගැන බයක් ඇති වෙලා තියෙනවා. මොකද මාරාන්තික ලෙඩ රෝග බෝ වෙනවා. අපි මේවට බිල්ලටපත් වෙන්න පුළුවන්. අපිට පුළුවන් ද ජීවත් වෙන්න එහෙම වුණොත් එහෙම. අපි ඉන්ජෙක්ෂන් ගහ ගන්නවා. වෛද්‍යවරයෙක් ගාවට ගිහලා බෙහෙත් ගන්නවා. මොකද්ද අපි මේ කරන්නේ? අපේ ජීවිතේ බේරගන්න. අපිට උණක් එහෙම නැත්නම් මොන හරි දෙයක් හැදුනොත් කුඩා දරුවෙකුට අපේ අම්මලා මොනතරම් කලබල වෙනවද? බෙහෙත් තරම් දෙනවා. ඇයි ඒ? ඕගොල්ලන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. මේවා නැතුව අපිට ජීවත් වෙන්න බෑ පුතේ. තව මොනවද තියෙන්නේ? ප්‍රවාහනය. ප්‍රවාහනය. සංනිවේදනය. 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 ඒ කියන්නේ තොරතුරු හුවමාරු කිරීමේ මාධ්‍ය. ප්‍රවාහනය කියලා කියන්නේ තැනකින් තව තැනකට යන එක. අද ලංකාවම අපිට ඇවිදින්න ඕන තැන් මුළු ලෝකේ වෙනත් රටවල් වලට අපි යන්න ඕන. ප්‍රවාහනයේ අවශ්‍යතාවයක් වෙලා. ඉස්සර කාලේ වගේ අපි දැන් සීමා වෙලා ඉන්නව නෙමෙයි. එහෙම නේද? සෞඛ්‍ය අපි කතා කරා. ආරක්ෂාව. මේ දේවල් දුවේ පුතේ අපිට නැතුව බෑ. එහෙම වුණොත් අපිට ජීවත් වෙන්න බෑ. මෙන්න මෙතන තමයි වැදගත්කම. ජීවත් වීමට මේ දේවල් තියෙන්න ඕනේ. එහෙමනම් ඒවට තමයි අපි කියන්නේ අවශ්‍යතා කියලා. අවශ්‍යතා කියලා කියන්නේ එහෙමනම් හොඳින් මතක තියාගන්න ජීවත් වෙන්න අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දේවල්. එහෙමනම් දුවේ පුතේ අපි දැන් කතා කරේ අවශ්‍යතාවයන් කියන්නේ මොනවද කියන එක. අවශ්‍යතාවයන් කියන්නේ මූලික අවශ්‍යතාවයන්. ඇයි මූලික වෙන්නේ? මෙන්න මෙතන තමයි ජීවත් වීමට බලපෑමක් ඇති කරන දෙයක් තියෙනවා නම් ඒවට අපි කියනවා මූලික අවශ්‍යතාවයන් කියලා. මිනිස්සු මේ මූලික අවශ්‍යතාවයන් අනිවාර්යයෙන්ම සම්පූර්ණ කරගන්න ඕන. අපේ මුල් යුගයේදී අපි දැක්කේ ව්‍යාපාරවල මෙන්න මේ මූලික අවශ්‍යතාවයන් තුන විතරයි. ඊට පස්සේ මේක තවදුරටත් පරිණාමය වුණා. අපි මේ කලින් ස්ලයිඩ් එකේ පෙන්නපු විදිහට මේ වගේ තව මේකට ටිකක් එකතු වුණා. අන්තිමට මොකද වෙලා තියෙන්නේ? මේවා ගොඩක් දේවල් නැහැ. අතලොස්සයි තියෙන්නේ. අද ගත්තත් අපි මේ අවශ්‍යතාවයන් අපිට තියෙන්නේ ටිකයි. විශාල 100,000 ගණනෙන් අවශ්‍යතාවයන් නැහැ. එhmenan අවශ්‍යතාවය කියන එකේ අපි තේරුම දැන් හොඳින්ම අපි තේරුම් ගත්තා. ජීවත් වීමට අනිවාර්යයෙන්ම සපුරා ගත යුතු දේවල් තමයි අපි අවශ්‍යතාවයන් කියන්නේ. එhmenan අපි ඊළඟ කොටසෙන් බලමු. ඊළඟට අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ ඊළඟ පාඩමේ වුවමනාවල් කියන්නේ මොනවද කියන එක. අපි කිව්වා අවශ්‍යතාවයන් සහ වුවමනාවන් අතර වෙනස්කමක් තියෙනවා කියලා. එහෙමනම් මේකේ ප්‍රතිවිරුද්ධ පැත්ත එහෙමනම් වුවමනාවන් පිළිබඳව අපි ඊළඟ පාඩමෙන් සාකච්ඡා කරමු.